හොඳයි නංගී මල්ලී ඔබ මේ සම්බන්ධ වන්නේ හිව්කල්ස් රෝල් සම්බන්ධයෙන් ගෙනෙන දෙවන වීඩියෝ සමග මේ රිජෝම ප්‍රථම වීඩියෝ සමග සම්බන්ධ වන බැවින් ඔබට බොහොම ආදරයෙන් මතක් කරනවා පළවෙනි වීඩියෝ එක බලලා ඊට පස්සේ දෙවන වීඩියෝ සමග සම්බන්ධ වෙන්න. හොඳයි මේදී අපි ප්‍රථමයෙන් අවධානය යොමු කරනවා කරුණු තුනක් සම්බන්ධයෙන් මේ කරුණු තුන හරහා තමයි හිව්කල්ස් රෝල් දිගින් දිගටම අපිට ගණනය කිරීම කරන්න වෙන්නේ. අපි පළවෙනි කරුණු දෙක ඉතාම ඉක්මනින් කතා කරලා අවසන් කරමු. කම්ප්ලීට්ලි කන්ජුගේෂන් එකක් කියලා කියන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් ඔබට හොඳ අවබෝධයක් තියෙන්න ඕනේ. කන්ජුගේෂන් එකක් කියන එක සම්බන්ධයෙන් තියෙන අර්ථ දැක්වීම. නමුත් ගොඩක් නංගිලා මල්ලා මේක ඉගෙන ගන්නේ ඕල්ටර්නේටිව් ඩබල් බොන්ඩ් එකක් හරි සිංගල් බොන්ඩ් එකක් හරි තියෙන සිස්ටම් එකක් කන්ජුගේට් සිස්ටම් එකක් කියලා තමයි අපි ගොඩක් වෙලාවට ඉගෙන ගන්නේ. නමුත් ඒක ඉතාම නිවැරදි නැහැ. දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් 5 බොන්ඩ් එකක් නිර්මාණය වෙන්නෙම නංගී මල්ලී පීකාක්ෂික දෙකක් පැරලල් ඕවර්ලැපින් එකක් සයිඩ් ටු සයිඩ් ඕවර්ලැපින් එකකින් තමයි අනිවාර්යයෙන්ම 5 බොන්ඩ් එකක් නිර්මාණය වෙන්නේ. අපි ඒක දන්නවා. එතකොට දැන් ඒ වගේම ඔබ දන්නවා හෙඩ් ටු හෙඩ් ඕවර්ලැප් එකක් වෙන්නත් පුළුවන්. මේ තියෙන්නේ නංගී මල්ලී හෙඩ් ටු හෙඩ් ඕවර්ලැප් එකක්. ඒතර හෙඩ් ටු හෙඩ් ඕවර්ලැප් එකක් වුණොත් අපි දන්නවා එතනදී 5 බොන්ඩ් එකක් ජෙනරේට් වෙන්නේ නැහැ. එතනදී ජෙනරේට් වෙන්නේ සිග්මා බොන්ඩ් එකක්. 5 බොන්ඩ් එකක් ජෙනරේට් වෙන්නේ ගොඩක් වෙලාවට සයිඩ් ටු සයිඩ් ඕවර්ලැපින් එකකින් විතරයි. ඒක මතක තබා ගත යුතුයි. ඒ වගේම ඔබ මතක තබා ගන්න ඕනේ SP2 මුහුම් කරණයේදී ඔබ දන්නවා SP2 මුහුම් කාක්ෂික තියෙන්නේ 3යි මම මේක පළවෙනි වීඩියෝ එකේ කතා කරා. ඒ වගේම මුහුම් කරණයේ නොවිච්ච P කාක්ෂිකයක් තියෙනවා. මේක හොඳටම මතක තබා ගන්න ඕනේ හිව්කල්ස් රූල්ස් ඉදිරියට අරගෙන යාම සඳහා. කතා කරමු මේ කම්ප්ලීට් කන්ජුගේෂන් එක කියන්නේ මොකක්ද? කම්ප්ලීට් කන්ජුගේෂන් එකක් කියන්නේ දරුවෝ side to side overlap of p orbital at every atom in the ring. දැන් බලන්න අපි පොඩි උදාහරණයක් ගමු දැන්. සාමාන්‍යයෙන් මේ අපි දන්නම උදාහරණයනේ බෙන්සීන්. ඒතර මේ උදාහරණය ගත්තම ඔබට පේනවා මේ උදාහරණයේදී අපි දන්නවා දැන් මුලින්ම මේකේ ගණනය කිරීම කරන්න ඕන හරියට මුහුම් කරණය මෙයා SP2 මුහුම් කරණය මම මේවා පැහැදිලි කරන්න යන්නේ නැහැ දැන් ඔබ දන්නවා මුහුම් කරණය ගන්න විදිය වීඩියෝ විශාල ප්‍රමාණයක් අපි මේක පැහැදිලි කරා මේ හැම කාබන් පරමාණුවක්ම ඉන්නේ SP2 මුහුම් කරණය ඔබට ඒක ඉතාම පැහැදිලිව පේනවා එතකොට SP2 මුහුම් කරණය එක නම් ඉන්නේ ඔබ දන්නවා මේ හැම තැනකම P කාක්ෂිකයක් ඉතුරු වෙන්න ඕනේ මොකද SP2 මුහුම් කරණයේදී ඔබ ඉතාම හොඳින් දන්නවා මුහුම් කරණයේ නොවිච්ච P කාක්ෂකයක් ඉතුරුයි. එතකොට මේ P කාක්ෂකය අතර පැරලල් ඕවර්ලැපින් එකක් වෙන්න පුළුවන්. සයිඩ් ටු සයිඩ් ඕවර්ලැපින් එකක් වෙන්න පුළුවන්. සයිඩ් ටු සයිඩ් ඕවර්ලැප් එකක් වුණොත් තමයි අපි දන්නවා කන්ජුගේෂන් එකක් ඇති වෙන්නේ. කම්ප්ලීට් කන්ජුගේෂන් එකක් ඇති වෙන්නේ. හැම කාබන් පරමාණුවක් අතරම සයිඩ් ටු සයිඩ් ඕවර්ලැප් එකක් තියෙන්න ඕනේ. එතකොට තමයි කම්ප්ලීට් කන්ජුගේෂන් එකක් කියලා කියන්නේ. මම ඔබට හොඳ උදාහරණයක් කියන්නම් මේක වර්ධින තැනක්. දැන් ගොඩක් නංගිලා මල්ලා මේක මතක තියන් ඉන්නේ සිංගල් බොන්ඩ් එකයි ඩබල් බොන්ඩ් එකයි ඕල්ටර්නේටිව් මෙතඩ් එකට තිබුණම ඒක කම්ප්ලීට් කන්ජුගේෂන් එකක් කියලා. මම පොඩි උදාහරණයක් කියන්නම්. ඔබ මෙන්න මේ උදාහරණය සමග සම්බන්ධ වෙන්න. දැන් බලන්න නංගී මල්ලේ මේ උදාහරණේ. මේ උදාහරණේ මම ඔබට අඳිනවා මේව 5 බොන්ඩ්ස් දෙකක්. මෙතන මම පොසිටිව් එකක් දානවා. දැන් හොඳට බලන්න. දැන් මේක කම්ප්ලීට් කන්ජුගේෂන් එකක් තියෙනවද කියලා කවුරු හරි අහුවාම ඔබ බලන්න දැන් මෙතන ඉන්නේ SP2 මුහුම් කරණය මොකද කනෙක්ටඩ් ඇටම්ස් දෙකයි මේ පැත්තෙන් කනෙක්ටඩ් ඇටම්ස් එකයි 3යි. ඒ කියන්නේ සම්බන්ධ පරමාණු 3යි නම් SP2 මෙතනත් SP2 මුහුම් කරණය මෙතනත් SP2 මුහුම් කරණය මෙතනත් ඉන්නේ SP2 මුහුම් කරණය. ඒ වගේම ඔබ හොඳටම දන්නවා මෙතනත් සම්බන්ධ පරමාණු තියෙන්නේ දෙකයි මෙතන හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. එතකොට මෙතන ඉන්නේ SP2 මුහුම් කරණයම තමයි. ඒතර එහෙම ගත්තාම මේ හැම එකක්ම SP2 මුහුම් කරණයේ ඉන්නවා කියන්නේ මේ හැම එක්කෙනෙකුටම P කාක්ෂිකයේ බැගින් තියෙනවා. මේ හැම කෙනෙකුටම P කාක්ෂික 3යි 4යි 5යි. P කාක්ෂික 5ක් මේ හැමෝටම තියෙනවා. ඒ කියන්නේ මෙතනදී hybrid conjugation system එකක්. හැබැයි දැන් ප්‍රශ්න තියෙන්නේ ඔයා නම් ගේ මල්ලියේ පාඩම් කරන් ඉන්නේ එකක් හැර එකක් සිංගල් බොන්ඩ්ස් ඩබල් බොන්ඩ් තියෙන සිස්ටම් එකක් කම්ප්ලීට් කන්ජුගේෂන් එකක් කියලා නම් මේ බලන්න මෙතන එකක් හැර එකක් සිංගල් බොන්ඩ් ඩබල් බොන්ඩ් නැහැ. මේ දෙක සිංගල් බොන්ඩ් එක ඊළඟට ආයි සිංගල් බොන්ඩ් එක ඊළඟට තමයි ඩබල් බොන්ඩ් එක. එතකොට එකක් හැර එකක් සිංගල් බොන්ඩ් ඩබල් බොන්ඩ් පිළිගන්න සිස්ටම් එක මෙන්න මෙම තර්කයේ බිඳ වැටිලා තියෙනවා කම්ප්ලීට් කන්ජුගේෂන් එකේදී. මේක කම්ප්ලීට් කන්ජුගේෂන් එකක් විදිහට අපිට ගන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නෑ. නමුත් මේකම තමයි කම්ප්ලීට් කන්ජුගේෂන් එක කියලා කටපාඩම් කරන එක වැරදි. මොකද කම්ප්ලීට් කන්ජුගේෂන් එකක් එන්න පුළුවන් මෙන්න මේ වගේ තැනකට. එතකොට කම්ප්ලීට් කන්ජුගේෂන් එකක් කියන එකේ නිවැරදිම අර්ථකථනය තමයි නංගිය මල්ලී side to side overlap of p orbital at every atom in the ring කියන එක තමයි නිවැරදිම අර්ථකථනය. ඒ අරුණාම ඔබ පාඩම් කරන්න එපා මේක එකක් හැර එකක් තනි බන්ධනයක් සහ ද්විත්ව බන්ධනයක් පවතින පද්ධතියක් කම්ප්ලීට් කන්ජුගේෂන් පද්ධතියක් කියලා ඔබ පාඩම් කරන්න එපා. ඒක වැරදි. මේක තමයි හොඳම උදාහරණය ඔබට මේක පැහැදිලි කිරීම සඳහා.
right okay දැන් අපි කතා කරමු 5 electrons ගැන. ඔබට දන්නවා 5 electron එකක් කියලා කියන්නේ මොකක්ද? side to side overlapping එකක් p orbitals වල. ඔබ මේක සම්බන්ධයෙන් ඉතාම හොඳින් දැනුවත්. හොඳයි. ඊළඟට අපි කතා කරමු කරුණු අංක 3. මේක තමයි Hegel rules වල ප්‍රධානතම කරුණ. කිසියම් රින් එකක් දුන්නාම මේක non aromaticද aromaticද කියලා ගණනය කිරීම තමයි අපේ Hegel rule වල තියෙන ප්‍රධානතම අරමුණ සහ ප්‍රධානතම target එක. උදේ අපි aromatic එකක්ද anti aromatic එකක්ද non aromatic එකක්ද කියලා හොයන්න අදාළ සිද්ධාන්ත කරුණු තමයි මෙතනදී අපි අධ්‍යයනය කිරීමට බලාපොරොත්තු වෙන්නේ. මම උදාහරණ විශාල ප්‍රමාණයක් ඉදිරි වීඩියෝන් වලදී ඔබට ගෙනීමට බලාපොරොත්තු වෙනවා. බොහොම ඉවසීමෙන් එකින් එක වීඩියෝ එක පෝස්ට් කරමින් ඔබට පුළුවන් උත්සාහ කරන්න. හොඳයි. සංගී මල්ලියේ අපිට දැන් පුළුවන් Hegel rule එක කොහොමද මෙම උදාහරණ සඳහා යෙදෙන්නේ කියලා ඔබට තීරණය කරන්න මෙම තුන්වෙනි කරුණට අදාළ තර්කය පාවිච්චි කරලා අපි පොඩ්ඩක් බලමු කොහොමද එහෙම කරන්න කියලා. බලන්න පළවෙනි උදාහරණය. පළවෙනි උදාහරණය මම ඔබට දීලා තියෙන්නේ බියුටේන්, සාමාන්‍ය බියුටේන්. මේක දිත්ත බන්ධනයක් නෙමෙයි, මේ බියුටේන් ඔබට දීලා තියෙන්නේ. right. කියන්න බියුටේන් වල ගත්තම අපිට පේනවා 5 ඉලෙක්ට්‍රෝන එකක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ කියන්නේ එක දිත්ත බන්ධනයක්වත් දකින්න හම්බ වෙන්නේ නැහැ. එහෙමනම් ඒක වැටෙන්නේ not flat, එහෙම නැත්නම් not cyclic or not completely conjugated. ඒ කියන්නේ ඒක වැටෙන්න ඕනේ non aromatic කියන කැටගරි එකට. මෙන්න වැටෙන විදිය non aromatic. මොකද ඔබට පේන්න තියෙනවා මේකේ 5 ඉලෙක්ට්‍රෝන එකක්වත් නැහැ. right okay අපි යමු උදාහරණ අංක 2කට. මුලින්ම අපි බලමු උදාහරණ අංක 2 සෑම කාබන් පරමාණුවක්ම sp2 මුහුම්කරණයේදී කියලා බලන එක තමයි අපේ ප්‍රධානතම කාරණාව. බලන්න නංගිය මල්ලියේ මෙයා sp2 මෙයත් sp2 මෙයත් sp2 මෙයත් sp2 මෙයත් sp2 මෙයත් sp2 හරි. සියලුම කාබන් පරමාණු sp2 මුහුම්කරණයේ ඉන්නවා නම් අපි දන්නවා ඒක complete conjugation එකක්. ඒ කියන්නේ මෙන්න මෙතනට කැටගරි එකට දැන් ඇවිල්ලා තියෙනවා. complete conjugation එකක් දැන් ඔන්න ඇවිල්ලා තියෙනවා. නමුත් අපිට පළවෙනි උදාහරණයේ පේනවා completely conjugation එකක් නෑ. not completely conjugated. මොකද අපිට පේනවා එතන දිත්ත බන්ධනයක් තිබුණේ නැහැ. පළවෙනි උදාහරණය බලනකොට පළවෙනි උදාහරණයේ දිත්ත බන්ධනයක් දකින්න හම්බ වෙන්නේ නැහැ කිසිදු ආකාරයේ. දෙවෙනි එකේදී අපිට පේනවා sp2 මුහුම් කාක්ෂිකම තමා තියෙන්නේ 6ක්. ඒ කියන්නේ මේක completely conjugated system එකක්. එහෙමනම් දැන් අපිට තීරණය කරන්න වෙනවා යා aromaticද anti aromaticද කියලා. බලන්න. දැන් මෙතන අපිට පැහැදිලිවම පේනවා අපි 5 ඉලෙක්ට්‍රෝන ගණනය කරමු. මෙතන තියෙනවා 5 ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙතන තියෙනවා 5 ඉලෙක්ට්‍රෝන දෙකක්. මෙතන තියෙනවා 5 ඉලෙක්ට්‍රෝන දෙකක්. දැන් බලන්න නංගිය මල්ලියේ 5 ඉලෙක්ට්‍රෝන ඔක්කොම තියෙනවා 6ක්. 5 ඉලෙක්ට්‍රෝන 6ක් එනවා නම් හොඳට බලන්න 2 6 10 14 පොදු අන්තරය 4 වන සමාන්තර ශ්‍රේණියක පිහිටනවා නම් 5 ඉලෙක්ට්‍රෝන ඒක ඇරෝමැටික්. මුල් පදය 4 පොදු අන්තරය 4 වන සමාන්තර ශ්‍රේණියක පිහිටන 4 8 12 16 ආකාරයේ 5 ඉලෙක්ට්‍රෝන පවතිනවා නම් ඒක ඇන්ටයි ඇරෝමැටික්. මේක හොඳට මතක තබා ගැනීම වැදගත්. මෙහෙමයි අපි ඇන්ටයි ඇරෝමැටික්ද ඇරෝමැටික්ද කියලා තීරණය කරන්නේ. හැබැයි නංගී මල්ලියේ මතක තියාගන්න anti aromatic ද aromatic ද බලන්න කලින් අපි බලා ගන්න ඕනේ ඔබ විසින් සලකුණු ලබන සිස්ටම් එක completely conjugated ද not completely conjugated ද කියන එක මුලින්ම තීරණය කරන් ඉන්න ඕනේ. completely conjugated වීමට නම් සෑම කාබන් පරමාණුවක්ම sp2 මුහුම්කරණයේ තිබෙන්න ඕනේ. එච්චරයි. සෑම කාබන් පරමාණුවක්ම sp2 මුහුම්කරණයේ තිබිය යුතුයි. ඔබ දන්නවා sp2 ද sp3 ද sp ද මුහුම්කරණය බලන විදිය පළවෙනි වීඩියෝවේ මම ඉතාම පැහැදිලිව ඔබට පැහැදිලි කිරීම කරා. ඒ අනුව මේකේ කාබන් පරමාණු 6ම sp2 මුහුම්කරණයට ලක් වෙලා තියෙනවා. ඒ අනුව ඔබ තීරණය කරනවා මේක completely conjugated system එකක් කියලා. එහෙමනම් ඔබට පුළුවන් completely conjugated system එකකින් දැන් 5 ඉලෙක්ට්‍රෝන ගාන ගණනය කරන්න. 5 ඉලෙක්ට්‍රෝන අපිට පේනවා 2යි 4යි 6ක් තියෙනවා. 5 ඉලෙක්ට්‍රෝන 6ක් තියෙනවා නම් දැන් ඔබට පුළුවන් මෙන්න මෙතන සටහනට අනුව aromatic බව තීරණය කරන්න පුළුවන්. ඉතාම සරලව. මේක එහෙමනම් aromatic structure එකක්. ඔන්න පුතේ aromatic තීරණය කරන විදිය. හොඳයි. අපි යමු තුන්වෙනි උදාහරණය පළවෙනියට මෙතන තියෙන sp2 මෙතනත් sp2 මෙතනත් sp2 මෙතනත් sp2 මෙතනත් ඔබට පේනවා මෙතන හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. හැබැයි මෙයා sp2 මුහුම් කරන්නේ ඉන්නේ මොකද සම්බන්ධ පරමාණු 3යි. ඒ අනුව මුළු සිස්ටම් එකම sp2 මුහුම් කරන්නේ ඉන්න නිසා අපි දැන් තීරණය කළ යුතුයි මේක completely conjugated ද එහෙම නැත්නම් not completely conjugated ද කියලා. දැන් මේක බලපු ගමන් ඔබට පේනවා මේක completely conjugated කියන කැටගරි එකට තමයි වැටෙන්නේ. මොකද ඒකට හේතුව හැම කාබන් පරමාණුවක්ම sp2 මුහුම්කරණය වෙලා තියෙනවා. එතකොට මෙතන 5 ඉලෙක්ට්‍රෝන 2යි මෙතන 5 ඉලෙක්ට්‍රෝන 2යි ඔක්කොම 5 ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. 5 ඉලෙක්ට්‍රෝන 4කින් පටන් ගන්නවා නම් ඒක
ඇන්ටයි ඇරෝමැටික් වෙන්න ඕනේ. මම හිතනවා ඔබට ඒක පැහැදිලි වෙන්නේ නැති කියලා. හොඳයි. අපි යමු උදාහරණ අංක 4ට. මුලින්ම අපි බලමු මෙයා sp2 මුහුම්කරණය, මෙයා sp2 මුහුම්කරණය, මෙයත් sp2 මුහුම්කරණය, මෙයත් sp2 මුහුම්කරණය. හැබැයි ඔබට පේනවා මෙතන sp3 මුහුම්කරණයේ ඉන්නේ. ඒ අනුව අපිට පැහැදිලිව පේනවා මේකේ කම්ප්ලීට්ලි කන්ජුගේෂන් එකක් නැහැ. මම කිව්වා කම්ප්ලීට් කන්ජුගේෂන් එකක් වෙන්න නම් හැම කාබන් පරමාණුවක්ම sp2 මුහුම්කරණයේ ඉන්න ඕනේ. ඒතර බලපුවම මම පේනවා මෙයා sp2 මුහුම්කරණයේ නෙමෙයි ඉන්නේ. ඒ අනුව කම්ප්ලීට් කන්ජුගේෂන් එක කැඩිලා තියෙන්නේ. ඒ අනුව not completely conjugation අපි 5 ඉලෙක්ට්‍රෝන ගණනය කරන්න යන්නේ නැහැ. මොකද complete conjugation එකක් නැති නිසා. එහෙමනම් අපි මෙයාව ගන්නේ non aromatic structure එකක් කියලා. මෙයාව ගන්නේ non aromatic structure එකක් කියලා. පුළුවන් වීඩියෝ එක පෝස්ට් කරන්න. උදාහරණ මම ඔබට 4ක් දීලා තියෙනවා. උත්සාහ කරන්න මේක aromatic ද anti aromatic ද non aromatic ද කියලා තීරණය කිරීමට. අපි බලමු. පළවෙනි මෙතන කාබන් පරමාණු ඔබට පේනවා sp2, මෙතන කාබන් පරමාණු sp2, මෙතන කාබන් පරමාණු sp2, මෙතන කාබන් පරමාණුවත් sp2. මම දැන් පැහැදිලි කරන්න sp2 ගන්න විදිය ඔබ ඒක හොඳටම දන්නවා. සම්බන්ධ පරමාණු දෙකයි ලවුන් පෙයාර් එකයි හයිඩ්‍රජන් sp2. දැන් අපිට පේනවා සියලුම කාබන් පරමාණු sp2 මුහුම්කරණය යටතේ ඉන්නේ. ඒ අනුව මේක අපිට පැහැදිලිවම පේනවා completely conjugated system එකක් කියලා. දැන් අපි එහෙමනම් 5 electrons ගනිමු. 5 electrons මෙතන තියෙනවා දෙකක්. මෙතනත් අපිට පැහැදිලිව පේනවා 5 electrons තියෙනවා දෙකක්. 5 electrons ඔක්කොම 4යි. 5 electrons ඔක්කොම 4යි නම් මේක වැටෙන්නේ anti aromatic. හොඳයි. අපි යමු ඊළඟට 6 වෙනි එකට. 6 වෙනි එකට ගියාම අපිට පැහැදිලිව පේනවා. අපි බලමු මුලින්ම මුහුම් කරන කොහොමද කියලා. මෙතන sp2, මෙතනත් ඔබට පේනවා sp2, මෙතනත් sp2, මෙතනත් sp2 මුහුම් කරණේ ඉන්නේ. මෙතන නිකං බැලුවම අපිට පේන්නේ sp3 මුහුම්කරණය වගේ. මොකද මෙතන ඔබට පේනවා මෙතන හයිඩ්‍රජන් කෙනෙක් ඉන්නවා. සම්බන්ධ පරමාණු එතකොට 2යි, හයිඩ්‍රජන් 3යි, ලෝන් පෙයාර් 1යි, 3 ධන 1 4. ඒතර අපිට පේනවා මේක sp3 මුහුම්කරණය වගේ. නමුත් අපි දන්නවා sp3 මුහුම් කාබන් කෙනෙක් මම පළමු වන වීඩියෝ එකේදී පැහැදිලි කරා එක්සෙප්ෂන් එකක්. sp3 මුහුම්කරණය වෙච්ච කාබන් පරමාණුව සම්බන්ධ වෙලා ඉන්නවා නම් sp2 මුහුම්කරණය වෙච්ච කාබන් පරමාණුවකට අපි sp3 කියලා නෙමෙයි නම් ගේ මල්ලිය ගන්න sp2 කියලා. මේක තමයි අපි පාවිච්චි කරන එක්සෙප්ෂන් එක. හොඳයි. ඒ අනුව දැන් අපිට පැහැදිලිවම පේනවා මේ කාබන් පරමාණුව ඉන්නේ sp2 මුහුම්කරණයේ යටතේ. මේක sp2 කියලා තමයි අපි ගන්න ඕනේ. දැන් අපිට පොඩි ප්‍රශ්නයක් තියෙනවා. එහෙනම් මේක completely conjugate system එකක්. කිසි ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඔබ මතක තබා ගත යුතුයි මෙතන 5 electrons එක මේක ඉතාම වැදගත්. දැන් ඔබ බලන්න sp2 මුහුම්කරණය නම් ඔබ දන්නවා sp2 මුහුම්කරණය නම් sp2 මුහුම් කාක්ෂික 3ක් තියෙන්න ඕනේ. මුහුම්කරණයේ නොවිච්ච p කාක්ෂිකයක් තියෙන්න ඕනේ. දැන් නම් ගේ මල්ලියේ මෙයාගේ sp2 මුහුම් කාක්ෂික කෝ මේ තුන කෝ කියලා කවුරු හරි අහුවොත් මෙන්න උත්තරේ මෙන්න එක sp2 මුහුම් කාක්ෂිකයක් කාබන් බන්ධනයේ සෑදීම සඳහා දායක කරලා තියෙනවා. මේ පැත්තේ මෙන්න මේ සිග්මා බන්ධනය සඳහා දායක කරලා තියෙනවා. ඒ වගේම හයිඩ්‍රජන් සඳහා හයිඩ්‍රජන් සමග ඉතුරු සිග්මා බන්ධනය සඳහා sp2 මුහුම් කාක්ෂික 3ම මෙයා වැය කරලා තියෙනවා. එහෙමනම් මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ ඉන්නේ වියුක්ම ඉලෙක්ට්‍රෝන යුගලයේ ඉන්න ඕන p කාක්ෂිකයක. මතක තියාගන්න. ඒක නම් ඒක 5 ඉලෙක්ට්‍රෝන සඳහා දායක වෙන්න පුළුවන් කියලා අපි ගණනය කරන්න ඕනේ. මොකද ඒ ඉලෙක්ට්‍රෝන දෙක ඉන්නේ p කාක්ෂිකයක මුහුම් කාක්ෂිකයක නෙමෙයි. ඒ අනුව මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා 5 ඉලෙක්ට්‍රෝන. මෙතනත් ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. ඊට අමතරව ඔබ මතක තබා ගත යුතුයි මෙන්න මෙතනත් ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. ඒ අනුව සමස්ත ඉලෙක්ට්‍රෝන ගාන 6යි. සමස්ත ඉලෙක්ට්‍රෝන ගාන 6 නම් අපි දන්නවා ඒක එන්නේ ඇරෝමැටික් කියන කාණ්ඩයට යටතේ තමයි මෙයාව වර්ග වෙන්න ඕනේ. ඇරෝමැටික් කාණ්ඩය යටතේ මෙයාව වර්ග කළ යුතුයි. හොඳයි. අපි යමු ප්‍රශ්න අංක 7ට. මුලින්ම බලමු මෙයා sp2 මුහුම්කරණය, මෙයත් ඉන්නේ sp2 මුහුම්කරණය, මෙයත් ඉන්නේ sp2 මුහුම්කරණය, මෙයත් ඉන්නේ sp2 මුහුම්කරණය. නයිට්‍රජන් බලපු ගමන් අපිට පේනවා මෙයා ඉන්නේ sp3 මුහුම්කරණය. මොකද ඒකට හේතුව සම්බන්ධ පරමාණු තියෙන්නේ 3යි, හයිඩ්‍රජන් ලෝන් පෙයාර් එකක් තියෙනවා. ඒ අනුව 3 ධන 1 කියන්නේ 4යි sp3. හැබැයි එයා සම්බන්ධ වෙලා ඉන්නවා sp2 මුහුම්කරණය වෙච්ච කාබන් කෙනෙකුට. ඒ අනුව අපි මෙතනත් එක්සෙප්ෂන් එක යොදන්න ඕනේ. එක්සෙප්ෂන් එක යොදුව ගමන් අපි දන්නවා මෙයාගේ සැබෑ මුහුම්කරණය වෙන්නේ sp3 නෙමෙයි. මෙයාගේ සැබෑ මුහුම්කරණය sp2 වෙන්න ඕනේ. හොඳයි. දැන් ඔන්න sp2 මුහුම්කරණයේ ඉන්න පද්ධතියක් බව දැන් අපි මුලින්ම තේරුම් ගත්තා. සියලුම කාබන් පරමාණු sp2 මුහුම්කරණයට ලක් වෙලා නම්
අනිවාර්යයෙන්ම මේක completely conjugated system එකක් not completely conjugated system එකක් නෙමෙයි. මේක completely conjugated system එකක්. එහෙමනම් දැන් අපි බලමු මේක aromatic ද anti aromatic ද කියලා. අපි බලමු මෙතන 5 ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන 5 ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. 5 ඉලෙක්ට්‍රෝන්ස් 4යි. දැන් මෙයා sp2 මුහුම්කරණයට ලක් වෙලා තියෙනවා. sp2 මුහුම්කරණයට ලක් වුණා නම් නංගී මල්ලි ඔබ දන්නවා අපි බලමු sp2 මුහුම්කාක්ෂික 3ක් තියෙන්න ඕනේ. ඒ වගේම p කාක්ෂිකයක් තියෙන්න ඕනේ. මෙන්න එක sp2 මුහුම්කාක්ෂිකයක්, මෙන්න අනිත් sp2 මුහුම්කාක්ෂිකය, මෙන්න අනිත් sp2 මුහුම්කාක්ෂික. ඔන්න sp2 මුහුම්කාක්ෂික තුනම මෙයා දැන් වැය කරලා ඉවරයි. ඒ අනුව මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ ඉන්න ඕනේ p කාක්ෂිකයක. එහෙනම් අපි ආව ගණනය කරන්න ඕනේ. ඒ අනුව සමස්ත ඉලෙක්ට්‍රෝන ගණන මෙතන දෙකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. මෙතන දෙකත් එක්ක සමස්ත ඉලෙක්ට්‍රෝන ගණන දැන් එහෙමනම් 6යි කියලා ගන්න ඕනේ. සමස්ත ඉලෙක්ට්‍රෝන ගණන 6යි නම් අපි ආව තීරණය කරන්න ඕනේ ඇරෝමැටික් කියලා. හොඳයි. අපි යමු 7 වෙනි උදාහරණයට. මොහොම් කරන බලන්න. මෙයා sp2, මෙයා sp2, මෙයා sp2, මෙයා sp2. මෙයා ඔබට බැලුවම sp3 මොහොම්කරණය වගේ පේනවා. නමුත් මෙයා sp3 මොහොම්කරණය යටතේ වර්ග කරන්න බෑ. මොකද එයාව කනෙක්ට් වෙලා තියෙන sp2 මොහොම්කාක්ෂිකයක. ඒ අනුව මෙයාගේ සැබෑ මොහොම්කරණය sp3 නෙමෙයි. මෙයාගේ සැබෑ මොහොම්කරණය sp2 වෙන්න ඕනේ. දැන් අපි බලමු එහෙමනම් මෙයාගේ sp2 මොහොම්කාක්ෂික තුන කෝ? මේක ඉතාම වැදගත්. මේක පටලවා ගන්න එපා ඔබ. මෙන්න එක sp2 මුහුම්කාක්ෂිකයක්, මෙන්න එක sp2 මුහුම්කාක්ෂිකයක්. sp2 මුහුම්කාක්ෂික ඔක්කොම තුනක් තියෙනවා. දැනට දෙකක් බන්ධන සඳහා වැය වෙලා තියෙනවා. එහෙමනම් ඉතුරු එක ඉලෙක්ට්‍රෝන යුගලයක් sp2 මුහුම්කාක්ෂිකයක පැවතිය යුතුයි අනිවාර්යයෙන්ම. එහෙමනම් ඉතිරි වෙන ඉලෙක්ට්‍රෝන යුගලය පමණයි p කාක්ෂිකය සඳහා දායක කළ යුත්තේ. මේක පටලවා ගන්න තෝ මතක තබා ගන්න. ඉලෙක්ට්‍රෝන යුගල් දෙකක් තිබුණා. යුගල් දෙකෙන් එක යුගලයක් අපිට දෙන්න වෙන්නේ sp2 මුහුම්කාක්ෂිකයකට. මොකද මෙතන sp2 මුහුම්කාක්ෂික 1යි, මෙතන sp2 මුහුම්කාක්ෂික 1යි 2යි, මේ sp2 මුහුම්කාක්ෂිකයත් එක්ක තමයි මුහුම්කාක්ෂික 3 හැදෙන්නේ. එතකොට දැන් අපිට ප්‍රශ්නයක් තියෙනවා p කාක්ෂිකය කෝ කියලා. ඒ p කාක්ෂිකය තමයි මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ තියන් ඉන්නේ කියලා තමයි අපිට ගන්න වෙන්නේ. ඒ අනුව සමස්ත 5 ඉලෙක්ට්‍රෝන ගාන දැන් අපිට ගණනය කරන්න පුළුවන්. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා 4යි. අපි මෙතනින් එක ඉලෙක්ට්‍රෝන යුගලයක් තෝරාගත යුතුයි. ඒ අනුව සමස්ත ඉලෙක්ට්‍රෝන ගාන 6යි. එහෙමනම් මෙයත් වැටෙන්නේ ඇරෝමැටික් කියන කාණ්ඩය යටතේ. එහෙනම් මේ මල්ලියේ වීඩියෝ එක පෝස් කරලා මුලින්ම ඔබ ඇරෝමැටික්ද, ඇන්ටි ඇරෝමැටික්ද, නන් ඇරෝමැටික්ද කියන එක තීරණය කරන්න. හොඳයි. මෙයා sp2 මුහුම්කරණය, මෙයා sp2 මුහුම්කරණය, මෙයා sp2 මුහුම්කරණය, මෙයත් sp2 මුහුම්කරණය වගේම මෙතනත් ඉන්නේ sp2 මුහුම්කරණය. නයිට්‍රජන් ඔබට පේනවා මෙතන සම්බන්ධ පරමාණු එන්නේ අපිට බැලුව ගමන් පේනවා එක පැත්තකින් මෙතන බන්ධන එක පරමාණුවකට සම්බන්ධයි, මේ පැත්තෙන් තවත් පරමාණුවකට සම්බන්ධයි. ලෝන් පෙයා එකක් තියෙනවා. ඒ අනුව සම්බන්ධ පරමාණු දෙකයි, ලෝන් පෙයා එකයි, උත්තරය 3යි. ඒ කියන්නේ sp2 මුහුම්කරණය තමයි නයිට්‍රජන් උත් ඉන්නේ. ඒ කියන්නේ සියලුම පරමාණු sp2 මුහුම්කරණයේ ඉන්නේ. අනුව මේක complete conjugated system එකක් කියලා තමයි ගන්න වෙන්නේ. අනුව දැන් අපිට තීරණය කරන්න වෙනවා එහෙමනම් ඇරෝමැටික්ද ඇන්ටි ඇරෝමැටික්ද කියලා. හොඳයි. මෙතන තියෙනවා ඉලෙක්ට්‍රෝන යුගලයක් 5 ඉලෙක්ට්‍රෝන දෙකයි, මෙතන ඉලෙක්ට්‍රෝන දෙකයි. දැනට 5 ඉලෙක්ට්‍රෝන 4ක් තියෙනවා. දැන් අපි බලමු නයිට්‍රජන් ඉන්නේ sp2 මුහුම්කරණයේ. නයිට්‍රජන් sp2 මුහුම්කරණයේ ඉන්නවා නම් අපි ඊටාම පැහැදිලිව දන්නවා sp2 මුහුම්කාක්ෂික 3ක් තියෙන්න ඕනේ. sp2 මුහුම්කාක්ෂික 3 දැන් කොහෙටද යෙදිලා තියෙන්නේ කියලා අපි චුට්ටක් කල්පනා කරලා බලමු. එක sp2 මුහුම්කාක්ෂිකයක් මෙතනට යොදන්න ඕනේ මෙයා අනිවාර්යෙන්. මෙන්න එක sp2 මුහුම්කාක්ෂිකයක් නයිට්‍රජන්ගේ. අනිත් sp2 මුහුම්කාක්ෂිකය යොදන්න වෙන්නේ මෙතන සිග්මා බන්ධනය සඳහා. එහෙමනම් අපි තීරණය කර යුතුයි ඊළඟට sp2 මුහුම්කාක්ෂිකයක් යොදන්න ඕනේ. ඊළඟ sp2 මුහුම්කාක්ෂිකය අනිවාර්යෙන්ම මේ ඉලෙක්ට්‍රෝන යුගලයේ දරාගෙන ඉන්න ඕනේ. මොකද ඒකට හේතුව මෙතන 5 බන්ධනයක් හදලා තියෙනවා. එතකොට මේ 5 බන්ධනය සෑදෙනවා නම් මෙතන තමයි p කාක්ෂික ඉලෙක්ට්‍රෝනයේ නයිට්‍රජන් යොදලා තියෙන්නේ. ඒ අනුව sp2 මුහුම්කාක්ෂික 3 තමයි මෙතන සිග්මා බන්ධනයටත් මෙතන සිග්මා බන්ධනයටත් යොදලා තියෙන්නේ. ඒ වගේම ඉතුරු ලෝන් පෙයා එක දරාගෙන ඉන්නේ sp2 මුහුම්කාක්ෂිකයක. එතකොට මෙතන තියෙන ඉලෙක්ට්‍රෝන යුගලය p කාක්ෂිකයක තියෙනවා කියලා අපිට ගන්න බෑ. ඒ අනුව 5 ඉලෙක්ට්‍රෝන තියෙනවා මෙතන ඔක්කොම. මෙතන 5 ඉලෙක්ට්‍රෝන දෙකයි, මෙතන 5 ඉලෙක්ට්‍රෝන දෙකයි, වගේම මෙතනත් 5 ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. අමතක කරන්න හොඳ නැහැ. ඒ අනුව 5 ඉලෙක්ට්‍රෝන සම්පූර්ණයෙන්ම 6ක් තියෙන්නේ. 6ක් තියෙනවා නම් අපි දන්නවා මේක ඇරෝමැටික් කියලා. නංගී මල්ලේ චුට්ටක් අවධානය යොමු කරන්න. හරියටම මෙතන නයිට්‍රජන් ගේ ඉලෙක්ට්‍රෝන යුගලය ගන්න බෑ කියන එක තේරුම් ගැනීම වැදගත්. නැත්නම් මේක ගැටලු සහගත වෙනවා පැහැදිලි කරන්න ගියාම. හොඳයි.
අපි යමු ඊළඟ උදාහරණය පැහැදිලි කරන්න. ඊළඟ උදාහරණය පැහැදිලි කරන්න ගියාම ඔබට පැහැදිලිවම පේනවා sp2 මුහුම්කරණය. මෙයත් sp2 මුහුම්කරණයේ ඉන්නේ. මෙතනත් ඉන්නේ sp2 මුහුම්කරණයේ. අනුව අපිට පේනවා සියලුම පරමාණු ඉන්නේ sp2 මුහුම්කරණයේ. අනුව මේක completely conjugated system එකක් කියලා තමයි ගන්න වෙන්නේ. ඒ වගේම මෙතන ඔබ දන්නවා හයිඩ්‍රජන් කෙනෙක් ඉන්න බව ඔබ පැහැදිලිවම මතක තබා ගත යුතුයි. ඒ අනුව මෙයාගේ sp2 මුහුම් කාක්ෂික 3 කොහෙටද වැය වෙලා තියෙන කියලා චුට්ටක් අපි අවධානය යොමු කරමු. මෙන්න එක sp2 මුහුම් කාක්ෂිකයක්, මෙන්න අනිත් sp2 මුහුම් කාක්ෂිකය, මෙතන අනිත් sp2 මුහුම් කාක්ෂිකය. අනුව sp2 මුහුම් කාක්ෂික 3 වැය වෙච්ච විදිය අපිට තේරෙනවා. ඒ අනුව මේකේ p කාක්ෂිකයක් තියෙන්න ඕනේ. ඒ p කාක්ෂිකය මේකේ අනිවාර්යයෙන්ම තියෙන්න ඕනේ. මෙතන වේකන්ට් p කාක්ෂිකයක් තියෙන්න ඕනේ. කියන්නේ වේකන්ට් ඔබිටල් එකක් විදියට තමයි නංගියේ මල්ලියේ p කාක්ෂිකය ඔන්න ඔහොම තියෙන්නේ. මේකේ ඉලෙක්ට්‍රෝන යුගලයක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. ඒ නිසා මෙහෙම තමයි අපිට මේක ගන්න වෙන්නේ. p කාක්ෂිකයක් වේකන්ට් තියෙනවා කියලා. right? okay. යනවා මේකේ අපි 5 ඉලෙක්ට්‍රෝන දැන් ගණනය කරමු. 5 ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයේ විතරයි 5 ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. වෙන 5 ඉලෙක්ට්‍රෝන තියෙන තැනක් අපිට දකින්න හම්බ වෙන්නේ නැහැ. යනවා සමස්ත 5 ඉලෙක්ට්‍රෝන ගාන දෙකයි නම් අපි දන්නවා ඒක ඇරෝමැටික් වලින් තමයි ආරම්භ වෙලා තියෙන්නේ දෙක. යනවා මේක ඇරෝමැටික් වෙන්න ඕනේ. හොඳයි. අපි ඊළඟට යමු ප්‍රශ්න අංක 11 සාකච්ඡා කරන්න. මෙතන අපි බැලුවොත් මෙයා ඉන්නේ sp2 මුහුම්කරණය, මේ ඉන්නේ sp2 මුහුම්කරණය. මෙතන ඔබට පේනවා දැන් ඍණාරෝපණයක් දුන්නාම ඔබ මතක තබා ගත යුතුයි මෙතන අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. සමහර වෙලාවට ගැටලුවේදී ඉලෙක්ට්‍රෝන යුගලය සඳහන් නොකරන්න පුළුවන්. නමුත් ඔබ මතක තබා ගන්න ඍණාරෝපණයක් තියෙනවා නම් අනිවාර්යයෙන්ම ඉලෙක්ට්‍රෝන යුගලයක් පැමිණෙන්නම ඕනේ. එතකොට මෙතන අපිට පැහැදිලිවම එක්සෙප්ෂන් එක පාවිච්චි කරන්න වෙනවා. මෙයා sp3 මුහුම්කරණයේ තිබෙන බව තමයි ඔබට පේන්නේ සාමාන්‍යයෙන්. මොකද ඍණාරෝපණයක් තියෙනවා. මෙතන තව හයිඩ්‍රජන් පරමාණුවක් තිබිය යුතුයි. අනුව ගත්තාම සම්බන්ධ පරමාණු 3යි ලෝන් පෙයාර් එකේ උත්තරේ 4යි sp3 මුහුම්කරණයට එන්නේ. හැබැයි අපි දන්නවා මෙතන එක්සෙප්ෂන් එක පාවිච්චි කරන්න ඕනේ. මොකද කනෙක්ට් වෙලා තියෙන්නේ sp2 මුහුම්කරණය වෙච්ච කාබන් පරමාණුවකට. යනවා මේකේ සැබෑ මුහුම්කරණය sp2 වෙන්න ඕනේ. හරි. දැන් මේක sp2 මුහුම්කරණයට අදාළ කාබන් පරමාණුවක් කියලා ඔබ තීරණය කරාට පස්සේ දැන් ඔබ කල්පනා කළ යුතුයි මෙයාගේ sp2 මුහුම් කාක්ෂික 3ට මොකද වුනේ කියලා. ඒකත් ඉතාම වැදගත්. අපි බලමු මෙයාගේ sp2 මුහුම් කාක්ෂික 3ට මොකද වෙන්නේ කියලා. දැන් ඔබට පැහැදිලිවම පේනවා මෙතන sp2 මුහුම් කාක්ෂික 3ෙන් මෙන්න මෙතර බන්ධනය සෑදීම සඳහා එක sp2 මුහුම් කාක්ෂිකයක් වැය වෙනවා. ඔබ දන්නවා සිග්මා බන්ධන සඳහා තමයි මුහුම් කාක්ෂික වැය වෙන්නේ. මෙතන sp2 මුහුම් කාක්ෂිකයේ සෑදීම සඳහා අනෙක් සිග්මා බන්ධනය වැය වෙනවා. මෙතන sp2 මුහුම් කාක්ෂිකය සඳහා මේ තවත් නැත්නම් මෙතන බන්ධනය සඳහා sp2 මුහුම් කාක්ෂිකයක් වැය වෙනවා. යනුව සමස්ත sp2 මුහුම් කාක්ෂික 3ම වැය වෙලා අවසන්. යනුව තව p කාක්ෂිකයක් ඉතුරු වෙන්න ඕනේ. යා තමයි මෙන්න මෙතන ඉලෙක්ට්‍රෝන දෙක තියෙන්නේ. එහෙමනම් p කාක්ෂිකයක විය යුතුයි. ඒ අනුව දැන් අපිට පුළුවන් ගණනය කිරීම ආරම්භ කරන්න. එතකොට අපිට පැහැදිලි මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙනවා. එතකොට මෙතන ඉලෙක්ට්‍රෝන යුගලයයි 2යි 5 ඉලෙක්ට්‍රෝන. මේ ඉලෙක්ට්‍රෝන යුගලයක් තියෙන්නේ p කාක්ෂිකයක නිසා අපිට ගණනය කරන්න වෙනවා සමස්ත ඉලෙක්ට්‍රෝන ගාන. 5 ඉලෙක්ට්‍රෝන 4ක් එනවා නම් අපි දන්නවා ඒක ඇන්ටයි ඇරෝමැටික් කියන කාණ්ඩයට තමයි අයත් වෙන්නේ. ඒකලා අපිට බලව ගමන් පේනවා ප්‍රශ්න අංක 12 දී මෙතන තියෙන sp3 මුහුම්කරණයේ වෙච්ච කාබන් පරමාණුවක්. ඉතුරු ස්ථාන දෙක නම් sp2 මුහුම්කරණයේ වෙච්ච කාබන් පරමාණු දෙකක් තියෙනවා. නමුත් අපිට පැහැදිලි මේක complete conjugated system එකක් කියලා ගන්න බෑ. මොකද sp3 මුහුම්කරණයේ වෙච්ච කාබන් පරමාණුවක් මැද තියෙන නිසා යනු ඒක not completely conjugated. යනු 5 ඉලෙක්ට්‍රෝන ගණනය කිරීම මෙතන නිවැරදි නැහැ. ඔබ ගණනය කළ යුතු නැහැ. මොකද මේක complete conjugated system එකක් නෙමෙයි. ඒ නිසා මේක එකවර තීරණය කළ යුතුයි. මේක non aromatic කාණ්ඩයට අයත් වන ස්ට්‍රක්චර් එකක් බව. මම හිතනවා ඔබ නිවැරදිව තෝරා ගන්නට ඇති කියලා. අපි මුලින්ම බලමු මුහුම්කරණය කොහොමද වෙලා තියෙන්නේ කියලා. මෙතනත් ඔබට පේනවා ද්විත්ව බන්ධනයක් තියෙනවා sp2 මුහුම්කරණය, මෙතනත් sp2 මුහුම්කරණය, මෙතනත් sp2 මුහුම්කරණය, මෙතනත් sp2 මුහුම්කරණය. යනවා අපිට පැහැදිලිව පේනවා මේක complete conjugated system එකක් විදියට තමයි ගිහිල්ලා තියෙන්නේ. යනවා මෙතන 5 ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා, මෙතනත් 5 ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. යනවා complete conjugated system එකක් කියලා තීරණය කරාට පස්සේ අපි බලන්න ඕන 5 ඉලෙක්ට්‍රෝන ගාන 4යි. ඒ නිසා මේක anti aromatic වෙන්න ඕනේ. මොකද මේකේ 5 ඉලෙක්ට්‍රෝන 4ක් තියෙන නිසා. හොඳයි අපි ඊළඟ උදාහරණයට යමු. ඔබ උත්සාහ කරන්න වීඩියෝ එක පෝස් කරලා පිළිතුරු ලබා කරගන්න. right. අපි බලමු. මෙතන ඉන්නේ sp2 මුහුම්කරණය, මෙතනත් sp2 මුහුම්කරණය. මෙතනත් ඔබට පේනවා සම්බන්ධ පරමාණු දෙකයි ලෝන් පෙයාර් එකයි sp2 මුහුම්කරණයේ ඉන්නේ.
මෙයක් තියෙන sp2 මුහුම්කරණය. මෙතන sp3 මුහුම්කරණයේ ඉන්නේ මොකද සම්බන්ධ පරමාණු 3යි ලෝන් පෙයා 1යි කියන්නේ උත්තරේ 4යි. බට් අපි මෙතනදී එක්සෙප්ෂන් එක පාවිච්චි කළ යුතුයි. මොකද sp2 මුහුම්කරණයේ වෙච්ච කාබන් පරමාණුවකට සම්බන්ධ වෙලා ඉන්නවා දෙපසින්ම. ඒ අනුව මේක sp3 නෙමෙයි. මේක සැබෑ මුහුම්කරණය sp2 කියලා තමයි ඔබ ගන්න ඕනේ. හොඳයි. ඔබ දැන් මේ sp2 මුහුම්කරණය කියලා තීරණය කළාට පස්සේ දැන් අපි උත්සාහ කළ යුතුයි මේක sp2 මුහුම් කාක්ෂික කොහොමද විහිදිලා තියෙන්නේ කියලා තේරුම් ගන්න. දැන් ඔබට පේනවා මෙන්න මෙතන සිග්මා බන්ධනයක් සාදලා තියෙනවා මේ අතර CH3 සමග. ඒ අනුව මෙතන sp2 මුහුම් කාක්ෂිකයක් වැය වෙන්න ඕනේ. ඒ වගේම මෙතනටත් sp2 මුහුම් කාක්ෂිකයක් වැය වෙන්න ඕනේ. ඒ වගේම මෙතනත් සිග්මා බන්ධනයක් තියෙන යනවා මේකත් sp2 මුහුම් කාක්ෂිකයක් සඳහා සිදුවෙච්ච වැයවීමක් විය යුතුයි. යනු අපිට ඉතාම පැහැදිලිව පේනවා මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය තියෙන්නේ p කාක්ෂිකයක. එහෙමනම් අනිවාර්යෙන් මේක අපි ගණනය සඳහා පාවිච්චි කළ යුතු ඉලෙක්ට්‍රෝන යුගලයක් බව අවබෝධ කර ගැනීම අතිශය වැදගත් වෙනවා. හොඳයි. අපි අනිත් නයිට්‍රජන් පරමාණුවට ගියොත් මේක ඉතාම වැදගත් ඔබ තේරුම් ගැනීම. මෙතනදී ඔබට පේනවා 5 ඉලෙක්ට්‍රෝන දෙකක් දායක කරලා තියෙනවා. මෙම නයිට්‍රජන් විසින්. ඒතර මෙයාගෙත් අපි මුලින්ම බලමු sp2 මුහුම් කාක්ෂික තුන කොහොමද වැය වෙලා තියෙන්නේ කියලා. හොඳයි. මෙයාගේ නයිට්‍රජන්ගේ මේ පැත්තෙන් sp2 මුහුම් කාක්ෂිකයක් සඳහා වැය වෙලා තියෙනවා. ඒ වගේම ඔබට පේනවා මෙතන එක සිග්මා බන්ධනයක් සාදලා තියෙනවා. ඒ සිග්මා බන්ධනයත් අනිවාර්යයෙන්ම sp2 මුහුම් කාක්ෂිකයකින් පැමිණිය යුතුයි. නමුත් මෙතන තියෙන්නේ 5 බන්ධනයක්. මේ 5 බන්ධනය සඳහා ඉලෙක්ට්‍රෝන දායක කළ යුත්තේ අපි දන්නවා p කාක්ෂිකයකින්. මොකද ඒක මුහුම් කාක්ෂිකයකින් 5 බන්ධන ජනනය වෙන්නේ නැහැ. එහෙමනම් මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය තිබිය යුත්තේ sp2 මුහුම් කාක්ෂිකයකම තමයි. මොකද ඔබ දන්නවා sp2 මුහුම් කාක්ෂික සමස්ත සම්පූර්ණ වශයෙන්ම තුනක් තිබිය යුතුයි. p කාක්ෂික එකක් තිබිය යුතුයි. ඒ අනුව වම් පැත්ත සිග්මා බන්ධනය සඳහා එක sp2 මුහුම් කාක්ෂිකයකුත් දකුණු පැත්ත sp2 සිග්මා බන්ධනය සඳහා තවත් sp2 මුහුම් කාක්ෂිකයකුත් වැය කළ පසු 5 බන්ධනය සඳහා sp2 මුහුම් කාක්ෂිකයක් වැය කරන්න බෑ. එහෙමනම් ලෝන් පෙයා එක තිබිය යුත්තේ sp2 මුහුම් කාක්ෂිකයක බව තීරණය කළ යුතුයි. යනෝ 5 බන්ධනය සඳහා p කාක්ෂිකයක තියෙන ඉලෙක්ට්‍රෝන තමයි නයිට්‍රජන් විසින් දායක කරලා තියෙන්නේ. ඒක තේරුම් ගැනීම අතිශය වැදගත්. හොඳයි. දැන් ඒ වගේම අප පහළ නයිට්‍රජන් උත් සලකලා බලමු. පහළ නයිට්‍රජන්ගේ sp2 මුහුම් කාක්ෂික 3 කොහෙටද වැය වෙලා තියෙන්නේ කියලා. රයිට්. අපිට පැහැදිලිව පේනවා මෙන්න මෙතන සිග්මා බන්ධනයක් ජනනය වෙලා තියෙනවා. මේ සිග්මා බන්ධනයට ඔහුගේ එක sp2 මුහුම් කාක්ෂිකයක් වැය විය යුතුයි නයිට්‍රජන්ගේ. ඒ වගේම මෙතන සිග්මා බන්ධනය සඳහාත් නයිට්‍රජන් විසින් එක sp2 මුහුම් කාක්ෂිකයක් වැය කරලා තියෙනවා. ඒ අනුව මෙම නයිට්‍රජන්ගේ sp2 මුහුම් කාක්ෂික දෙකක් මේ වෙද්දි වැය වෙලා තියෙනවා. අනිත් එක 5 බන්ධනයක් බව අපිට පේන්න තියෙනවා. 5 බන්ධනයට වැය කළ යුත්තේ p කාක්ෂිකයක තියෙන ඉලෙක්ට්‍රෝන. ඒ අනුව මෙම ඉලෙක්ට්‍රෝන යුගලයේ සිටින්නේ අනිවාර්යයෙන්ම sp2 මුහුම් කාක්ෂිකයක විය යුතුයි. හොඳයි. එහෙමනම් දැන් අපිට පුළුවන් සම්පූර්ණ 5 ඉලෙක්ට්‍රෝන ගාන ගණනය කරන්න නම් ඊමල්ලියේ 5 ඉලෙක්ට්‍රෝන ගානන ගණනය කරනකොට ඔබට පේනවා මෙතන 5 ඉලෙක්ට්‍රෝන දෙකක් තියෙනවා. මෙතන 5 ඉලෙක්ට්‍රෝන දෙකයි. ඒ වගේම දැන් ඔබට මතක ඇති මෙතන නයිට්‍රජන් ඉන්නවා කියලා අපි තීරණය කළේ p කාක්ෂිකයක. එහෙමනම් මෙම 5 ඉලෙක්ට්‍රෝන දෙකත් ඔබ විසින් ගණනය කළ යුතුයි 2 5 ඉලෙක්ට්‍රෝන විදියට. ඒ වගේම මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය ගන්න බෑ sp2 මුහුම් කාක්ෂිකයක තියෙන්නේ. මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය ගන්නත් බෑ sp2 මුහුම් කාක්ෂිකයක තියෙන්නේ. නමුත් මෙතන ඉලෙක්ට්‍රෝන යුගලය ඔබ 2 5 ඉලෙක්ට්‍රෝන යුගලයක් ලෙස කවුන්ට් කළ යුතුයි. යනුව සමස්ත 5 ඉලෙක්ට්‍රෝන ගාන 6යි. එහෙමනම් ඔබ මේක ඇරෝමැටික් බව තීරණය කළ යුතුයි.